සරණයි හැමෝටම අපි අද දහම් සාකච්ඡාවක් ගෙනියමු නේද? හොඳයි මෑණියලා. අපි මේ සලායතන වල බොරුවම කතා කරමුනේ. හොඳයි මෑණියලා. දැන් ඔයගොල්ලන්ට දැන් මේ ලෝකය කියන්නේ මේ සලායතන හයට නෙනේ. වෙන ලෝකයක් නැහැනේ. එතකොට මේ සලායතන හයෙන් ගොඩනගින්නා වූ බොරුවනේ ලෝකය වෙන්නේ. මම සහ ලෝකය. එතකොට සලායතන හයම මම කරගන්නවා. ඉතුලින් ගොඩනගින්නා වූ බොරුව ලෝකය කරගන්නවා. එතකොට මේ සලායතන මොනවද කියලා අපි බලමුනේ. දැන් අපිට මේ කොච්චර මේ ධර්මය ඇහුවත් රැකලාවට යහනෝතේ අවබෝධ වුණත් අපි අර සියම අධිකම නිසා අතරම මේ හැම මොහොතෙම අපිට සිය පමුණන මොහොත ඇර අසීය වෙන අවස්ථාවලදී මේ සලායතන වලට අපි අහු වෙනවානේ. සලායතනෙන් තුලින් ගොඩනගෙන ලෝකය ඇත්ත වෙනවා. එතකොට සලායතන තුලින් ලෝකය දකින්නවා කියන්නේ අපි විඥානය පිළි අරගෙන විඥානයක් ඒ මොහොතේ විඥානය සැකසෙනවා. ඉතින් මේ සලායතන අභිභවා ලෝකය දකින්න පුළුවන් නම් ඒකට අපි කියනවා ඒ කියන්නේ ප්‍රඥාවෙන් දකින්නවා කියලා. එතකොට තියෙන සලායතන වලින් තියෙන හැකනාසය දිවකයෙන් තියෙන ලෝකයක් අපි දකින්නවා නම් පරිහරණය කරනවා නම් එතන විඥාණයෙන් දැන ගැනීම වෙනවානේ. එතකොට ඒකේ ඇත්ත දැක්කොත් අපි ඇත්ත දැකලා ඒ සලායතනින් මිදලා ලෝකය පරිහරණය කරනවා අපි දැක ගන්නවා කියනවානේ. දැක ගැනීම ඒක දකින්නේ ප්‍රඥාවෙන් දැක ගැනීම. කියන විඥාණයෙන් දැන ගන්නවා ප්‍රඥාවෙන් දැක ගන්නවා. මේ ධහම දැක ගන්නා ධහමක්නේ. දැක ගන්නා දර්ශනයක්. ඉතින් ඒ අපි දේශනා වලින් ඉතින් කොච්චර අහලා මේක අවබෝධ කරගත්තත් ඊට පස්සේ අපි තුල ඉතින් තියෙන්න ඕනේ ඒක ඒ නිරෝධය අපි දකින්න නමුත් මාර්ගය වැඩෙන්න ඕනේනේ. සෑම මොහොතකම සතිය සිහිය පොරට කොටගෙන ඒ මොහොතේ සලායතනට වලට අහු වෙන විදිය දකින්න ඕනේ. එතකොට අපි මේම ගත්තොත් දැන් ඕගොල්ලන් දැන් අපි මුලදීම අපි දැනගෙන හිටියේ කොහොමද අපිට මේ මම කියන පුජ්‍යලයට ඇස කන නාසය දිව කය සහ සිත කියලා මේ ස්වභාවයන් තියෙනවා. මේ කියන්නේ මේ ඇස කියලා මේ අපිට පේන්න අල්ලන්න පුළුවන් ඇස අල්ලන්න දකින්න පුළුවන් කන මේ ආකාරයට අපි පනවගෙන හිටියනේ. එතකොට අපි හිතාගෙන හිටියම මේ ඇහෙන් කනෙන් තමයි මේ ලෝකය දකින්නේ ලෝකය අහන්නේ. එතකොට ඒ ඇස කන ඇත්ත වෙලා ඊට පස්සේ ඒකෙන් දකින අහන ලෝකයක් ඇත්ත වෙලා දැන් ඒ ආකාරයකින් පැවැත්වුණු අපේ සසර ඊට පස්සේ මේ බුද්ධ දේශනාවට අනුව බුදු කෙනෙක් පහළ වෙලා මේ දේශනා කරන්නෙම මේ සිත ගැනනේ. සිත ප්‍රමුඛ කරගත්තා වූ මනස ප්‍රමුඛ කරගත්තා වූ ධර්මයක් තමයි බුදුන්
බුදුවරු පහළ වෙලා දේශනා කරන්නේ. ඉතින් එතකොට ඒ දර්ශනයට අනුව අපි දැක ගන්නවා මේ එතකොට බුද්ධ දේශනා දැන් බුදුවරු දේශනා කරන අපේ ගෞතම මාමෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇස වෙනම ඇස. එතකොට අපි ඒ ධර්ම කල්යාණ මිත්‍යා ධර්ම ශ්‍රවණයෙන් අපි අවබෝධ කරගන්නවා මේ ඉච්ඡර කාලයක් අපි මේ ඇස කන නාසය කියලා මේ පනවගෙන හිටපු සියල්ල බොරුවක් බව, එය මායාවක් බව. එතකොට බුදුන් වහන්සේ පනවපු ඇස පෙරනොතු බීම හටගෙන ඉතුරු නැතු නිරුද්ධ වෙන කියන්නේ ඇස හට ගන්නා තැනදී කන ගැන කතා කරන්න බැරි, කන හට ගන්නා තැනදී ඇස ගැන කතා කරන්න බැරි, ඒ වගේ දර්ශනයක් තමයි පිට ඒ වගේ සත්‍යයක් තමයි බුදුන් වහන්සේ පෙන්වලා දුන්නේ. එතකොට ඒ බුද්ධ වචනයට අනුව අපි මේක ඒ බුද්ධ වචනේ මහල පිළිගත්ත නෙමෙයි, අපි තුලින් දැකගෙන ගියා. ඒක තමයි කල යුත්තේ පළමුවෙන්ම. ඒ ඇහෙන බුද්ධ වචනේ අපි තුලින් දැකගෙන යන්න ඕනේ. එතකොට එහෙම දැකගෙන යනකොට අපිට යම් මොහොතක අවබෝධ වෙනවා මේ මම සහ මගේ ලෝකය කියන්නේම සිතවිල්ලක් බව. සිතක් සහ සිතවිල්ල. චිත්තචෛතසික. ඒ චිත්තචෛතසික ස්වභාවයක් කර වෙන ස්වභාවයක් මේ පණවන්න බැරි බව. එතකොට මේ ආයතන ගැන අපි කතා කරනකොට අපි බලමු දැන් මේක අපි බලන්න ඕනේ තමා තුලින්මනේ. තමා ඒ කියන්නේ ඉස්සෙල්ලම අපි මේක සිතක් කියලා මේ ලෝකයේම සිතක් සිතවිල්ලක් චිත්තචෛතසික ක්‍රියාවලියක් බවට දකින්න අපි ඉස්සෙල්ලම එන්න ඕනේ අපේ අභ්‍යන්තරයට. අපි තුලට එන්න ඕනේ. අපි තුලට ඇවිල්ලා අපි තුලින් මේ ලෝකය දකින්න. බාහිරයට ගිහිල්ලා බාහිර පෙනෙන දේෙන් අපි දිහා බලනවා නෙමෙයි. ඉස්සෙල්ලා අපේ අභ්‍යන්තරයෙන් අපි තුලින් මේ ලෝකය දකින ආකාරය තමයි ඉස්සෙල්ලම අපි ආරම්භ කරන්න ඕනේ. එතකොට ඒක තමාගේ එදිනෙදා ක්‍රියාවලිය. ඒ කියන්නේ හැම මොහොතකම සිද්ධ වෙන්නේ මොනවද ක්‍රියාවලින් කිහිපයයිනේ මෙතන. ලොකු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මේ ලෝකේ කියලා. ඇහෙනවා, පෙනෙනවා, දැනෙනවා, දැනගන්නවා. ওই ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලියෙන් තොර මම ලෝකයක් පැනවෙන්නේ නැති බව එයාට දැනෙනකොට එයා සිහිය පවත්වනවා මේ ක්‍රියාවලියට. ඒ ධර්මයේ තුලින්, ඒ අසන ලද ධර්මයේ තුලින් මේක සෑම මොහොතකම විදර්ශනාවට යනවා. එතකොට අපි තුලින් මේක දකින්න, අපි අභ්‍යන්තරයෙන් අපි මේක දකිනකොට අපි බලන්න ඕනේ මේ පේන කෙනා කවුද? මේ ඇසෙන කෙනා කවුද? දැනෙන කෙනා කවුද? දැනගන්න කෙනා කවුද? ඉතින් මේක තමයි අපි ඉස්සෙල්ලම දැක ගන්න ඕනේ. එතකොට අපි බලනවා දැන් අපිට මෙතන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පෙනීමනේ. පෙනීම ඇසීම කියන දෙක හරි ප්‍රබලයි. අපි මේ ලෝකෙට අහුවෙන දෙන තැන තමයි ඒ දෙක මේ ඇසයි කනයි හරි ප්‍රබල තැන. සහයි ස්පර්ශය කියන තැන. ඒ වගේම තමයි. මොකද ලෝකේ බාහිරය පවතිනවාම කියන සංඥාවට අපි කඩා ගන්න බැරිම තැන තමයි මේ ස්පර්ශය කියන තැන. මේ පොට්ටබ්බ ස්පර්ශය. ඉතින් අපි ඉස්සෙල්ලම බලනවා මේ පොට්ටබ්බ ස්පර්ශයට යන ඉස්සෙල්ලා මේ ඇසයි කනයි සම්බන්ධයෙන් කොහොමද මේක සිද්ධ වෙන්නේ, මේ කාටද මේ ඇහෙන්නේ පෙනෙන්නේ කියලා. එතකොට ඇහෙන්නේ පෙනෙන්නේ දැන් අපි බලනවා දැන් හිතාගෙන ඉන්නේ ඇහැට පේනවා කියලානේ, මේ මස් ඇහැට පේනවා කියලා. එතකොට අපි තුලින්ම මේක මනස 100ක් යුක්තව
විමසනවා තමා තුළින්ම විමසනවා මෙතන වෙන ක්‍රියාවලිය මේ පේන්නේ ඇහැටද කියන එක. එතකොට බලනවා දැන් ඇස කියන්නේ නැහැනේ අපිට මේ රූපයක් කියන එක. ඇස කියන්නේ නැහැ අපිට මේ පේන්නේ රූපයක් කියලා. ඇසට පේනවා කියලා ඇස කියන්නේ නැහැ. අනුතර මේ ඇස කියන්නේ නැහැ ඒ ඇස බවත්. එතකොට රූපය පැත්තෙන් ගත්තොත් පේන රූපය. එතකොට රූපය කියන්නේ නැහැ ඒ රූපය බව. රූපය කියන්නේ නැහැ පේන්නේ ඇසට බව. ඉතින් ඔය විදියට දකින්නකොට අපිට දැනෙනවා මෙතන මේ මස්සහයි බාහිර රූපයයි අතර මේ අපි පනවගෙන හිටපු දේ නෙමෙයි අතරම සිද්ධ වෙන්නේ. මෙතන එතනින් එහාට ගිය සිද්ධියක් පවතින බව. ඒතර සියෙන් දකින්නකොට අපිට දැනෙනවා එවනම් මේ ඇස කියලා අපි ඇසට පේනවා කියලා පනවගෙන හිටපු ඇස පනවගෙන තියෙන්නේ සිතින් බව. කියන්නේ ඇස කියලාත් අපි හිතන්නේ සිතී. එතකොට ඇසට පේනවා නෙමෙයි ඒ පේනවා කියලා සිතන බවක් එතන එන්නේ. දැන් අපි තුලින්ම දැක්කොත් අපිට මනස්පස් සිහිය පවතිනවා අපි සමතය හොඳට අපිට වැටිලා තියෙනවා නම් අපි මේ මනස මොහොතකට නතර කරගෙන අපි රූපයක් දිහා බලන් හිටියට මේ රූප දිහා බලන් හිටියට අපිට මේ මොහොතේ අපිට දැනෙනවා එතන පෙනීමක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ පෙනීමක් ගැන කතා කරන්නත් බෑ. නිකන් අර දැනෙනවා ජීවාත්මක ජීවි බවක් දැනෙනවා ඇරෙන්න. එතනින් යාට අපිට පෙනීමක් ගැන කතා කරන්නත් බෑ. ඉතින් ඒ වගේ මොහොතක අපිට දැනෙනවා මේ ඇතුලෙන් තමයි කතා කරන්නේ. ඇතුලෙන් කියන්නේ මේ ඇතුල කියලා අපිට පනවන්න බෑ සිතක්. සිතකින් තමයි මේ පෙනෙනවා කියන අදහස දෙන්නේ සිතකින්. පේන දේ අහවල් දෙය කියලා පනවන්නේ සිතකින්. එතකොට මේ ඇස කියලා පනවන්නේ සිතකින්. එතකොට නිමිත්ත හැටියට අපි ගත්තොත් මේ පෙනෙනවා කියන ස්වභාවය. පෙනෙනවා කියලා සිතෙන් පනවනවා. ඊට පස්සේ අනුනිමිත්ත විදියට ඊට පස්සේ පෙනෙන දේ ගස පේන්නේ අම්මා පේන්නේ දරුවා පේන්නේ. එතකොට මේ ගස පේන්නේ මේ ගසේ නම අහවල් මේ ගහේ ගස් කොළ පාටයි. මේ වගේ පළතුරක් මේ ගහේ හැදෙන්නේ මේ වගේ අපිට අර නිමිත්ත පෙනීම කියන නිමිත්ත හරහා අනුනිමිති සකසගෙන යනවා. ඉතින් ඒක අපි සිහියෙන් දකිනකොට අපි දකිනවා මේ ඇත්තටම මෙතන මේ ඇසවත් රූපයවත් නෙමෙයි මෙතන කතාව තියෙන්නේ මේ සිතේ බව. සිතේ යන කතාව. සිත විසින් ගොඩනගන ලෝකයක්. අර බුද්ධ වාදනේ ගාථායකනේ චිත්තන් නියති ලෝකේ. ඉතින් ඔන්න ඔය ස්වභාවය අපි දකිනවා. මේ ඇස පනවගෙන රූපය පනවගෙන ඒ රූපය විස්තර කරනවා. එතකොට එහෙමනම් දැන් රූපයක් අපිට පෙනිලා නෙමෙයි අපි රූපයක් හදාගෙන බලලා. තියෙන රූපයක් බලලා නෙමෙයි හදාගෙන රූපයක් බලලා තියෙන්නේ. එතකොට අපිට කලින් දැනුනේ අපි මේ රූපයක් තියෙනවා. ඒ තියෙන රූපේ අපිට පේනවා කියලා. දැන් මේක සිහියෙන් දකිනකොට අපිට දැනෙනවා තිබිච්ච රූපයක් නෙමෙයි හදාගෙන මේ බලන නිසා පේනවා කියලා. බලන නිසායි පේන්නේ. පේන නිසා බලනව නෙමෙයි. එතකොට ඒකේ අනිත් පැත්තයි සිද්ධ වෙන්නේ කියන එක අපිට තේරෙනවා. දැන් අපි මේ පෙනීම දිහා අපි මේ පෙනෙන සියලු පරාසය එකට බලාගෙන හිටියොත්
අපිට එතන පෙනීමක් ගැන කතා කරන්න බැහැනේ. මේ පෙනෙන ඇසෙන සියල්ලටම සිය පැනවොත් අපිට පෙනීමක් ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ ඒ පෙනීමක් ගැන කතා කරන්න බෑ කියන්නේ නා අපිට මේ පෙනෙන තියෙන දෙයක් පේනව නෙමෙයි. දැන් අපි ඒ පෙනෙන පරාසය තුල යමකට සිත යෙදෙව්වොත් අරමුණකට ගත්තොත් එක දෙයකට යොමු කරොත් තමයි අපිට ඒක පේන්නේ. ඒ කියන්නේ අපි අරමුණක් දුන්නා කියන්නේ අපි බලනවා. ඒ බලන නිසා තමයි අපිට පෙන්නේ. නැත්නම් අපි මේ සියල්ලට සිය පැනවගෙන ඉන්නකොට අපිට කිසිම පෙනීමක් කියන්නේ පෙනෙන දෙයක් එතන තිබුණේ නැහැ අපිට. එතකොට අපි බැලීම කියන සංඥාව තුලින් බැලීම තුලින් තමයි අපිට රූපය දැක ගන්න පුළුවන් උනේ. ඉතින් ඔය ආකාරයට අනිත් ඉන්ද්‍රියන් වලටත් අපි යොමු කරාම දැන් ඇසීම කියන තැන ඇසෙන ස්වභාවය ඒ විපාක ස්වභාවය ඒ සියලු ඇසෙන සියලු ශබ්දයන්ට අපි සිහිය විසිරුවම සිහිය පැවැත්වුවම එතන අපිට ඇසෙන දෙයක් ගැන කතා කරන්න බෑ. ඇසීමක් ගැන කතා කරන්නත් බෑ. ඒ ඇසෙනවා කියන බව එන්නේ සිතෙන්. සිතෙන් තමයි පණවන්නේ ඇසෙනවා කියන බව. එතකොට ඇසෙන්නේ මේ කනටයි කියලා පණවන්නේ සිත. ඒ ඇසීමක් පණවන්නේ ඇසීමක් තියනවා කියලා පණවලා ඒ ඇසෙන්නේ අහවල් දේ. අහවල් කියනාගේ අහවල් දේ ශබ්දය. මේ තමයි මේ දේ තමයි කියන්නේ. මේ දේ තමයි මෙතනින් අරමුණු කරන්න අදහස් කරන්න කියලා ඒ නිමිති අනුනිමිති සකසගෙන යනවා. එතකොට එතනත් ඒ සියල්ල පටන් ගත්තේ සිතක් කරා. එතකොට මේ සිත මේක තනිවම දැක්කෙත් නැහැනේ. සිත තනිවම දැක්කෙත් නැහැ. මෙතන මේ ඇසයි ඒ රූපයයි කියන ස්වභාවයන් සම්බන්ධ වෙලා තමයි මෙතන ඒ ඇස රූපය කියන ස්වභාවයන් සිත කියන එක සම්බන්ධ වීම තුල තමයි අපි පෙනීම කියන ස්වභාවය අපිට ආවේ යමක් දැක්කේ. එතකොට ඒ අවස්ථාවේ ඒ හේතු මත සැකසුණා වූ රූපයක් ශබ්ද හෝ ගන්ධ හෝ ඒවා ඒ හේතු මත සැකසුණා වූ රූපයක්. එතකොට දැන් සැකසුණා වූ සිත සැකසුණා වූ සිත අපිට මේක දැන් සැකසීම කියන තැනදී සකස්සුණා වූ සංකත වුණා වූ කියන තැනදී අපිට ඒකේ ස්ථිර ස්වභාවයක් පනවන්න බැහැනේ. එතකොට එහෙමනම් දැන් ඒ සිතක් කියලා මේ පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ ඇසස් සිතක් මේ රූපය සිතක් පෙනෙන බව සිතක් හඳුනා ගැනීම සිතක් අපි එමෙ සිතක් කියලා පෙන්වුවට අපිට එතන ඒ සිත කියන ස්වභාවය වුණත් අපිට තියෙන බවට පනවන්න බෑ. නිච්ච සංඥාවෙන් ගන්න බෑ සිත කියන ස්වභාවය වුණා. ඒකත් එතන සකස් වෙමින් ඒ මොහොතින් මොහොත ඒ හේතු සකස් වෙමින් තමයි ඒ සිත කියන්නේ සකස් වෙන ධර්මයක්. පවතින ධර්මයක් නෙමෙයි. සිතක් කියන එකක් අපිට පවතිනවා කියලා හමු වෙන්නේ නැහැ. ඒ තියෙන ධර්මයක් විදියට ගන්න බෑ සිත කියන එක.
දැන් ඒක දැන් අපි මේ වගේ දැන් බැලුවොත් තමාගේ වෙන ක්‍රියාවන් තුලින්ම අපි මේක බලාගෙන ගියොත් දැන් ඔබට දැන් අපි හිතමු දැන් අපි දැන් කෙනෙක් රැකියාවට යන්න සූදානම් වෙනකොට දැන් යාට ඒ වෙලාවේ ඒකේ ඇතුලේ තියෙන ඒ සියල්ල පේනවා ඇසෙනවා දැනෙනවා. එතකොට දැන් ඒ පෙනීම තුලත් එතකොට තමාගේ ඉදිරිපස්ස තියෙන ඒ සියල්ල එයාට පේනවා. ඉතින් මේ ඒ පෙනීම තමාගේ කය පේනවා. ඒ සියල්ල ඒ පෙනීම තුල ඇසීම තුල එයා සූදානම් වෙනවා රැකියාවට යන්න. ඊට පස්සේ දැන් එතනින් ඉවර වෙලා එයා ඇවිල්ලා දැන් වාහනයට නගිනවනේ. වාහනයට ආවට පස්සේ දැන් එයාට එතකොට අර අතන දැන් ගේ ඇතුලේ තිබුණු පෙනීම කියන ස්වභාවය ඒ දර්ශනය ඉවරයි. දැන් යාට එතන නැවත තියෙන්නේ අර කාර්යක සහ ඒ තුල තියෙන පෙනීම කියන දර්ශනය. එතකොට දැන් කාර්යකට ආවට පස්සේ දැන් මට හිතෙන් දැන් එයාට හිතෙනවා දැන් කාර්යකට ආවට පස්සේ දැන් අතන පෙනුන දර්ශනය ගේ ඇතුලේ ගේ ඇතුලේ ඒ තිබුණු සියලු දර්ශන ඒ සියල්ල තාම එතන පවතින බව. කාර්යකට ඇවිල්ලා හිටන්නේ දැන් ඒ ගේ ඇතුලේ ඒ වෙලාවේ පෙනුන සියලු දර්ශන තියෙනවා. ඊට පස්සේ ආයෙ හිතනවා දැන් ඔන්න රැකියාව කරන තැන. රැකියාව කරන තැන මම දැන් ඊයේත් එතන ඉඳලා න්යාවේ. දැන් එතන තියෙනවා මම ඒ තියෙන තැනට තමයි මේ යන්න ලැහැස්ති වෙන්නේ කියලා. ඉතින් අන්න එතෙන්දී අපිට ඒ නිත්‍ය ඇස පැනවිලා නිත්‍ය රූපය පැනවිලා එතකොට අපි ඒ කියන්නේ ඇත්තටම එතන ඒ කියන්නේ මේ ඇස නිත්‍ය වෙනවට වඩා එතන ඇත්තටම අපි මේ සිතෙන්නේ අපි මේ සියල්ල දැනගන්නේ. මේ සිතෙන් තමයි මේක නිත්‍ය කරගෙන තියෙන්නේ. දැන් අපි කොච්චරත් මේ දේශනා තුලින් ඇහුවත් මේ මොහොතේ මේ හේතු මත මේ එතනම මේ සිත සකස් වෙනවා. ඒ සකස් වෙන ධර්මතාවය තුල මේක පේනවා ඇසෙනවා. ඒ චේතනාවට අනුව මේක රූපය සකස් වෙනවා. ඒ නාම ධර්මතාවයට අනුව රූප ධර්මතාවය සකස් වෙනවා කියලා අපි ඒ මොහොතේ සකස් වෙනවා කියලා අපි අසා දැනගත්තත් අපිට ක්‍රියාකාරකම් වලදී අපි එදිනෙදා භාවිතයේදී අපිට ඒ ස්වභාවය අපෙන් ගිලිනවා. කියන්නේ අපි නිත්‍ය සංඥාව තුල කියන්නේ මේ සිතෙන් පනවන ලෝකය සිතෙන් දැනගන්නා දෙය ස්ථිර කරගන්නවා. ස්ථිර සංඥාවෙන් තමයි ඒ සිත පරිහරණය කරන්නේ. සිතක් කියලා දැනගත්තත් ඒ ස්ථිර වූ සිතක් තමයි තමාට දැනෙන්නේ. දැන් ඒ මොහොතේ එතන සූදානම් වෙනකොට ඒ ගෙදර තිබුණු ඒ පරිසරය වාහනයට යනකොට අපිට පේන්නේ නැහැනේ. ඒ වෙලාවේ පේන්නේ වාහනය තුල ඒ තියෙන වටපිටාව. නමුත් අපි හිතනවා ඒ ගෙදර ඒ පරිසරය ඒ විදිහටම තියෙනවා. එතකොට එතන තමයි දැන් මේක සකස් වෙන්නේ සිතකින් ඒ මොහොතේ චිත්තය සකස් වෙන බව අවබෝධ වුණත් ඒක මේ දර්ශනය අවබෝධ වුණත් නමුත් අර සිහිය මදිකම නිසා ඒක ඒ මොහොතේ අහුවෙන්නේ නැහැ. එතකොට දැන් වාහනේට ඇවිල්ලා හිතන්නේ එතන ගේ පිටිපුණ පරිසරයේ තියෙනවා. ඒ පෙනෙන දර්ශනය ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ ඉදිරියට දැන් අතීතේ
අන්තිම ඊට පස්සේ ඉදිරියට හිතනකොට දැන් මගේ වැඩ කරන තැන එතන තියෙනවා මේ මොහොතේ තියෙනවා ඒ තියෙන තැනට තමයි මම මේ යන්නේ කියලා තමයි දැන් මේ හිත සකසගෙන සිත සකසගෙන ඒ වැඩ කරන තැනකට යන්න. එතකොට ගිහිල්ලා දැන් ඒ වැඩ කරන තැනත් එතෙන්ට ගිහිල්ලා ඒ මොහොතේ මේ චක්කු මේ පෙනීම මේ චිත්තයේ සකස් වෙන බව ඒ මොහොතේ එතන දකින්න බව එයාට සිහිය නැහැ. එයා හිතන්නේ එයා ගන්නේ මම මේ ඊයේ තාපු වැඩපළට තමයි වැඩ කරපු තැනට තමයි මේ දැනුත් ආවේ. ඊයේ තියුණු තැන තමයි දැනුත් මේ තියෙන්නේ. ඊයේ දැක්කම දේ තමයි අදත් දකින්නේ. නමුත් එතන සිහිය පැනුණා නම් එයාට දැනෙනවා එයාට එතනම සිහිය පැනුණා නම් එයා දකිනවා මේ මොහොතේ තමයි මේ අපි හිතමු යාගේ ඔෆිස් එක කියලා. මේ ඔෆිස් එක මැවුනේ මේ මොහොතේ. දැන් ඊයේ ඔෆිස් එකේ නෙමෙයි මම මේ දැන් දකින්නේ. මේ වැඩ කරන්නේ ඊයේ ඔෆිස් එකේ නෙමෙයි. එතකොට දැන් ඒ 80න් යනකොට එයා දැක්කේ ඊයේ ඔෆිස් එකේ. දැන් එයා දැනුත් එයා ඊයේ ඔෆිස් එකට දැනුත් ඇතුල් වුණා. එතකොට එයා එතන හිතේ විඥානය තුල. විඥාණයෙන් දැනගත්තා. ඊයේ ඔෆිස් එකට මම දැන් ආවා. එතකොට යාට සිහිය පැතුණා නම් මේ මොහොතේ මේ බලන නිසා සිත තුළින් මේක මැවුණා කියන තැන සිත තුළින් ගොඩ නැගුණා කියන තැන දැක්කනම් එයා විඥාණයෙන් මිදලා නේ වෙලාවේ. ඒ කියන්නේ එයා ඒක දැනගත්ත නෙමෙයි දැකගත්තා. ප්‍රඥාවෙන් දැකගත්තා. එතකොට ඒක හරියට අර අපි අර හැමෝම දන්න බල්ලගේ උපමාව වගේ. ඒ දණ්ඩ ගිය බල්ලා වගේ. ඉතින් බල්ලා ඒ දණ්ඩ ඉඳගෙන දැන් අපි දවස්වල දැන් බල්ලේ හරි කවුරුරේ අපි මෙහෙම ගම් බල්ලෙක්ගේ දර්ශන නැති වුණත් අපි නිතරම දකින්නවනේ දැන් වාහනවල කණ්ණාඩියට කුරුල්ලෝ ඇවිල්ලා කොටනවා. තව කුරුල්ලෙක් ඉන්නවා කියලා ඊළඟට ඔය රිලව්වෙම ඉන්න තැන්වල අපි දකින්නවා ඇවිල්ලා ඒ කණ්ණාඩියට ඒක අතින් ගහනවා කඩනවා මේ කරනවා. ඒ කියන්නේ තව කෙනෙක් ඉන්න බව එයා හිතන්නේ ඒ සතා තව කෙනෙක් ඒකේ ඉන්නව බව දැනගෙන ඒ මෝඩ ක්‍රියාව දැකලා අපි hina වුණානේ. අපි ඒ සතාට hina වෙනවා. නමුත් අපි ඒ සතාට hina වුණාට අපිත් කරන්නේ ඒකමයි කියලා අපි දැනන් හිටියේ නෑනේ. අපි එහෙම දැනන් හිටියනම් අපි අපිට මේ hina වෙන්න ඕනේ නේද? ඉතින් දැන් ඒ බල්ලගේ කතාවේ ගත්තොත් දැන් බල්ලා ඒ දණ්ඩේ ගමන් කරනකොට ඒ දණ්ඩේ තුලින් එයා පහළ බලනකොට එයා දකිනවා ජලාශයේ බල්ලෙක් ඉන්න බව. එතකොට එයා දන්නේ නැහැ එයාගේ සෙවණැල්ල කියලා. එයා හිතන්නේ ඒ තව බල්ලෙක් කියලා. එතකොට ඒ බල්ලට එයා බුරනවා. බුරලා එයා ඒ දණ්ඩෙන් ගිහිල්ලා ගහක් යටට වෙලා ඉන්නකොට නැවත මතක් වෙනවා අර වතුරේ හිටපු බල්ලා. එයා අතීතේ අන්තයට යනවා. එයා හිතනවා එතන තාම ඒ බල්ලා ඉන්නවා. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා දැන් අනාගතයට යනවා. මම දැන් ආයෙ ගිහිල්ලා ඒ බල්ලට පුරන්න ඕනේ. ආයෙ බල්ලා බලන්න ඕනේ. කියලා මෙයා ආයෙ එනවා ඒ දණ්ඩට. එනකොට ආයෙ බල්ලා ඉන්නවා. ඒතර මෙයා ආයෙ පුරනවා. ඉතින් ඕකම නේද දැන් අපි ඔය කරේ දැන් මම අර ඉස්සෙල්ලා කියපු ක්‍රියාවලියේදී දැන් ගෙදර ඒ පරිසරය අපි සූදානම් වෙනකොට අපි හිතමු දැන් අපි කතා කරා කියලා දැන් ගෙදර සූදානම් වෙනකොට අපි ගෙදර තව දරුවෝ හරි ගෙදර ඉන්න කාත් එක්ක හරි අපි කතා කරනවා කතා බහ කරනවා. ඉතින් ඒ කතා බහ කරන්නේ ඉතින් අපි බාහිර කෙනෙක් මවාගෙන ඉන්නවා කියලා. අර බල්ලා වගේ. බල්ලට තව බල්ලෙක් හම්බුණා වගේ වතුරේ. උදැක්කේ නෑනේ ගෙහෙවනල්ලයි මේ දකින්නේ කියලා. ඉතින් අපි දකින්නෙත් නෑ මොකද සිහිය නෑනේ. අසිහියෙන් තමයි මේ සූදානම් වෙන්නේ.
අපි දකින්නේ නැහැ මේ දකින්නෙම සිත බව. තමාගේම සිත බව. ඉතින් තමාගේම සිතට ඉතින් බාහිර කෙනෙක් විදියට දැන් අඳුරගෙන එයත් එක්ක කතා බහ කරලා දැන් ගෙදරින් යනවා. තමාගේ සිත තමාගේ සිතත් එක්කම කතා කරලා යන බව එයා දන්නේ නැහැ. අර බල්ලා වගේ. ඊට පස්සේ ගිහිල්ලා දැන් එයා කාර්යයකට ගිහිල්ලා එයා හිතනවා ආයේ ගෙදර ඒ දරුවෝ ඉන්නවා. ඒ අම්මා තාත්තා ඉන්නවා. බින්ද සම්පුරුෂයා ඉන්නවා. මම එයාලත් එක්ක කතා කරලා ආවි. ඒ විදිහට හිතනවා අර ගහ යට ඉන්න බල්ලා වගේමයි. දැන් අපි ගහ යට ඉන්න බල්ලා මේ මතනේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා කියලා අපි කියනකොටම අපිට ඇතුලෙන් එනවනේ අනේ පව් කියලා ওই මෝඩ බල්ලා කියලා. ඉතින් ඇත්තටම අපිත් එහෙමනේ. එන අපිත් අපිට කියා ගන්න ඕනේ අනේ පව්. මෝඩ මිනිස්සු කියලා නේද? මෝඩ හිත. ඉතින් බල්ලා වගේම ඊට පස්සේ දැන් අපි තුමු කාර්යකින් ඔන්න රැකියාවට ගිහිල්ලා ආපහු ගෙදර ඉන්නේ. අර බල්ලා වගේ අර වතුරේ ඉන්න බල්ලා දකින්න තමයි ආය යන්නේ දණ්ඩට. මේ බල්ලට පුරන්න යනවා. ඉතින් ඒ වැඩට ගිහිල්ලා ඒ රැකියාව ඉවර වෙලා ආයි ගෙදර එනවා. අර කතා බහ කරලා ඒ ගිය දරුවෝ දෙමාපියෝ බිරිඳව ඒ කොල්ලන් දකින්න භාර්යාව දකින්න සාපුෂා දකින්න ඕන ගෙදරට එනවා. ඉතින් එනකොටම ඉතින් අර බල්ලට හම්බ වෙනවා වගේම හම්බ වෙනවා. ඉතින් බල්ලා වගේම රැවටෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ මොහොතේ සකස් වෙන සිතක් බව දකින්න අපිට සිහිය පැනුනේ නැහැ එතෙන්ට. එතෙන්දී ගෙදර මවාගෙන ඒ දරුවෝ ඒ ගෙදර ඉන්න අය ඒ මොහොතේ මැවුණා. ඊට පස්සේ වාහනේට යනකොට එතන වාහනේ මැවුණා. ඒ වාහනේ මැවෙනකොට අතන මැවිච්ච ඒ රූප ඒ සිත ඒ සියල්ල එතනම ඉවරයි. ඊට පස්සේ අතෙන්දිම වෙන්නේ වෙනම සිතක්. එතන වෙනම සිතක් සකස් වෙන්නේ. ඉතින් ඔය වගේ මේ සිතක් කියනකොට ඒ තියෙන සිතකුත් නෙමෙයි. එතනම ධර්මතාවයන්ට හේතුපත්‍යයෙන් ගොඩනැගෙන සිතක්. ඉතින් අන්තිමට බලාගෙන ගියාම මේ සිතක් කියනකොට අන්තිමට සිතකුත් තිබිලා නැහැ. ඒකත් බොරුවක් කියලා. ඉතින් ওই ක්‍රියාවලිය දැන් අපි ඕක සිහිය පනවනකොට අපි මේ විදිහට දැන් බල්ලගේ ක්‍රියාවලිය අපි හිතමු බල්ලගේ ක්‍රියාවලිය අපි එළියෙන් ඉඳන් බලන් ඉන්නවා කියලා අපි මිනිස්සෙක් විදියට අපි මනුස්ස ඥාණයෙන් අපි මනුස්සයාට තුල තියෙන පවතින ඒ ප්‍රඥාවෙන් ඒ බුද්ධි මට්ටමින් අපි බලාගෙන ඉන්නවා බල්ල කරන ක්‍රියාව දිහා. අපි දකින්නවා බල්ලා ගිහිල්ලා යාගේ මේ වෙනල්ලට පුරනවා. ඊට පස්සේ ගහයට ඉඳගෙන බල්ලා කල්පනා කරනවා ඒ බල්ලා ගැන ආයෙවිල්ලා ඒ බල්ලට පුරනවා. ඉතින් ඔය ක්‍රියාවලිය අපි පැත්තකට වෙලා බලන් ඉන්න හිටියා කියලා හිතමුකෝ. ඉතින් ඔන්න ඔය වගේ අපිට පුළුවන් වුණොත් මේ අපිම රැවටෙන මේ අපේ දිහා පැත්තකට වෙලා බලාගෙන ඉන්න. මේ මගේ මම කියන හදාගත්තු මේ චරිතයයි මේ රූපයයි ඒ රූපය ඒ මොහොතේ පැනවෙන ඒ ක්‍රියාකාරකම් ඒ සියල්ලම අර බල්ලගේ ක්‍රියාවලිය අපි පැත්තකින් ඉඳන් බලන් ඉන්නා වගේ අපිට බලාගෙන ඉන්න පුළුවන් නම්
දකින්න පුළුවන් නම් ඒ දකින මොහොතේම අපිට මේ සියල්ල ඒ මොහොතේම වෙන මායාවක් කියන සංඥාව තුළ ඒ ක්‍රියාවලිය දකිනවනම් එතකොට අපි දැනගෙන නෙමෙයි දැකගෙන විඥාණයෙන් මිදිලා ඒ බලනවා ඒ පැත්තකින් බලනවා කියන ස්වභාවය කියන්නේ ප්‍රඥා ස්වභාවය. මේ රූපය තුලට වැවිලා රූපයත් එක්ක බාහිර ගනුදෙනු කරන ස්වභාවය ඒක විඤ්ඤාණ ස්වභාවය. විඤ්ඤාණ ස්වභාවය. ඉතින් මේ අහන ධර්මය අපිට ඒ විදිහට ප්‍රායෝගිකව මේක ප්‍රායෝගිකව දකින්න මේ මාර්ගය වඩන්න පුළුවන් නම් මේක අහනවා විතරක් නෙමෙයි. අහලා අපි දැනගන්නවා මේක ස්වභාවය මේකයි කියලා. සත්‍ය මේකයි කියලා. නමුත් අපි ඒ මොන විදියට ඇහුවත් අපි තුල තියෙන ගති පුරුදු හරි ප්‍රබලයි. ඒ හැම මොහොතකටම මේ ගතියට අනුවනේ අපි වැඩ කරන්නේ. ඒ විඥානය තුලින් පනවගෙන ලෝකය දකින්න ඒ ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඒ ගති වෙනස් කරන්න. ඒ අනුශය ධර්මයන් දකින්න අපිට හැම මොහොතෙම මේක සිහිය පවත්වන්න වෙනවා. ඒ සිහිය පවත්වන කොටත් මේකේ තුලම ඉඳගෙන නෙමෙයි දකින්නේ. ඒ කියන්නේ මම වෙලා මේ කය මම වෙලා මේ මගේ සිත වෙලා එතකොට මගේ සිතේ වෙන ක්‍රියාකාරකම නෙමෙයි අපි දකින්න ඕනේ. ඒ සිත කියන ස්වභාවය එතකොට අපිට නිත්‍ය වෙනවා එහෙම වුණාම. ඒ අනිත්‍ය වූ සිතනුත් මිදෙලා. සිතනුත් බාහිරයට ඇවිල්ලා තමයි අපි මේ ක්‍රියාවලියම තමයි දකින්න ඕනේ. ඒ කියන්නේ මේ මම ඇතුළුම සියලු ක්‍රියාවලියම තමයි දකින්න ඕනේ. එතකොට අපිට එහෙම දකිනකොට අපිට මේක මේ අපි තුල තියෙන ඒ කෙලෙස් ප්‍රමාණය ඒ කෙලෙස් ඒ මනෝ විඥානය තුලින් මේ ගති පුරුදු අනුව මේක මේ ලෝකයේ ඇල්ලෙන විදිය අපිට දැනෙනවා. දැන් සිත දැන් අපිට පේන්නේ සිතටයි. එතකොට දැන් අපි මේකේ තුල ඉඳගෙන එළිය බලනවා කියන්නේ මේකේ තුල ඉඳගෙන මේ සිත වැඩ කරනවා කියන එක බලනවා නෙමෙයි. මොකද අපිට පණවන්න බෑ මේ සිත හටගන්නේ මේ කයේ තුල හෝ වෙනත් තැනක කියලා අපිට පණවන්න බෑ. ඒ මොකද දැන් මේ කය කියන එකත් අපිට පේන්නේ සිතටනේ. එතකොට අපි කය දිහා බලනකොටත් ඒක අපි බාහිරින් පෙනෙන පෙනීමක් කය. අපි මනසෙන්නේ අපිට අඟවන්නේ මේ කය මගේ කය අභ්‍යන්තරය කියලා. කය මම කියලා. නමුත් පෙනීම තුල අපිට කය බාහිරින් පේන්නේ. එතකොට පෙනීම තුල අපිට මේක බාහිර අභ්‍යන්තරය කියලා පනවන්න බෑ. එතකොට
ඒ කියන්නේ අපිට මේ කය තුල දැන් මේ සිත කියන එක ඒ මොහොතේ හටගන්නේ. ඒ මොහොතේ හේතු සකස් වෙන තැන හට ගන්නවා ක්‍රියාත්මක වෙනවා. ඒක අපි සිහියෙන් දකින්න ඕන. දැන් මේ කය පෙනීම කියන තැනදී පෙනීම කියන ස්වභාවයට අපි ඇස කියලා පනවන්නේ. ඒ පෙනීම කියන ස්වභාවය කියන්නේ චිත්ත ස්වභාවය. එතකොට මේ චිත්ත ස්වභාවයට දැන් ඒ පෙනීමට මේ කය පෙනීමත් ඒ කය ඉදිරිපස තියෙන තව කයක් පෙනීමත් තව රූපයක් පෙනීමත් ඒ දෙකම එකයි. ඒ දෙකම බාහිර. එතකොට එහෙම ගත්තොත් අපිට කියන්න බෑ මේ සිත හටගන්නේ මේ කය තුලයි කියලා. එහෙම නැත්නම් වෙන බාහිර කයක් තුල බාහිර රූපයක් තුල කියලාත් අපිට වෙනම තැනක් කියලා පනවන්න බෑ. ඒ මොහොතේ හේතු සකස් වෙන්නේ කොතනද? එතනයි සිත හටගන්නේ. එතකොට ඒ සිත පවතිනවා නෙමෙයි හේතු මත එතන සකස් වෙනවා එතනම නිරුද්ධ වෙනවා. දැන් ගෙදරදී දැන් අපි කාත් එක්ක හරි දැන් ගෙදර ඉන්න කෙනත් එක්ක කතා බහ කරනකොට එතනකොට ඒ මොහොතේදී එතන ඒ රූපය තුල හිත සකස් වෙනවා. ඊට පස්සේ ආය වාහනේට ගියාම එතන ඒ තුල වාහනේ දකින්නවා. එතකොට ඒ තුල එතන සිත සකස් වෙනවා. එතකොට අර අතන ගෙදර ඒ වෙලාවේ එතන කෙනෙක් එක්ක කතා කරනකොට ඒ සකස් වෙච්ච සිත අපිට ආයේ ඒ ගැන කතා කරන්න බෑ. ඒ සිත එතනම නිරුද්ධයි. වාහනේට එනකොට. එතකොට දැන් ඒක එතනම නිරුද්ධ වෙන ඒ තව වේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය. නමුත් මම මේ අපිට දැනෙන තැනින් තමයි මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ එතනම නිරුද්ධ වෙන සිත් අපිට දකින්න බැහැනේ. නමුත් අපිට අපේ සිත්වල වේගයට අපේ ස්වභාවයට අපිට දකින්න පුළුවන්. දැන් මං කතා කරලා කෙනා එක කතා කරලා ආවා. එතන ඒ සිත එතනම ඉවරයි. දැන් වාහනේට වාහනේ පේන්නේ ඒ සිත. අර සිත නැහැ. එතකොට කියන්නේ අපිට මේ සිත උනත් තියෙන සිතක් විදියට අපිට ගන්න බෑ. නිත්‍ය වූ සිතක් නෙමෙයි. කියන අවබෝධය එනවා අපිට මේ විදියට දකිනකොට. එතකොට ඒ සිත මේ කයවත් බාහිර කයවත් පිහිටනවා නෙමෙයි කියන දැන් අපි දැන් දකිනකොට දැන් අපි කෙනෙක් එක්ක කතා කරනකොට ඉදිරියේ ඒ කෙනාගේ රූපය අපිට නැවෙනකොට අපිට අපේ රූපය නැවෙන්නේ නැහනේ. ඒ කෙනාගේ කටහඬට සමන්දනකොට අපිට අපේ කටහඬ ගැන අවබෝධයක් නැහනේ. ඒ දැනීමක් නැහනේ. එතකොට ඒ කියන්නේ දැන් සිත කියන එක මොහොතක එක සිතයි හටගන්නේ. එතකොට ඒ සිත දැන් අපි බාහිර අපේ ඉදිරිපස කෙනෙක් එක්ක කතා කරනවා කියන්නේ ඒ මොහොතේ සැකසිච්ච අපේ සිතනේ. ඒ මොහොතේ අපේ සිතේ සැකසීම. දැන් මේ මම කියලා අල්ලගෙත්ත ඒ සිත. දැන් මෙතන මගේ සිත එහෙම කියලා මම වචන වලින් මං කිව්වට ඒ පැහැදිලි කිරීම කරාට ඇත්තටම එතන ඒ මගේ එහෙම අදහස් කරනවා නෙමෙයි මේ මොහොතේ හටගත්ත සිත. එතකොට ඒ සිත ඒ වෙලාවේ දැන් මම එහෙම හිතන්නකෝ දැන් මම දරුවත් එක්ක කතා කරනවා. දරුවත් එක්ක කතා කරනකොට ඒ මොහොතේ ඒ දරුවාගේ පෙනීම කියන්නේ තමාගේ සිතනේ. මගේ සිත. එතකොට ඒ දරුවා ඒ වෙලාවේ ඒ සිතට දරුවා නම් ඇවිල්ලා තියෙන්නේ. එතකොට තව මගේ රූපයක්ම වෙන්න සිතක් නැහැනේ. එතකොට ඒ රූපය මැවෙනකොට ඒ සිතේ ඊට පස්සේ ඒ මැවෙන රූපය දරුවා කියලා හිතනකොට එතන අර මැවිච්ච රූපය ගැන පනවන්න අපිට බෑ. ඒ කියන්නේ ඒ රූපයට නෙමෙයි අපි දරුවා කියන අදහස
අපිට එනකොට ඒ රූපය එතන නැහැ. ඒ රූපය සැකසිච්ච සිත නෑ එතන. එතන දරුවා කියන අදහස විතරයි. එතකොට ඒ දරුවා කියන අදහස දරුවා දකින්නේ මම කියලා මේ පැත්ත හිතනකොට ඒ මම කියන සිතිවිල්ල මේ පැත්තට සංඥාව මම දැනෙනකොට අර දරුවා කියන දැනීම එතන නෑ. මේක තාමත් වේගයෙන් සිද්ධ වෙනවා මේ හිතේ බිඳීම. බිඳි බිඳි සකස් වීම වේගයෙන් සිද්ධ වෙනවා. නමුත් වෙන්නේ ඇත්තටම එක මොහොතේ එක සිත හටගන්නේ ඒ සිතම තමයි අර දරුවගේ රූපය වෙන්නේ දරුවා කියලා හිතන බව වෙන්නේ ඊට පස්සේ මේ පැත්තෙන් මම කියලා හිතන්නේ මමයි දරුවා දකින්නවා කියලා හිතන්නේ මේ එකම චිත්ත ස්වභාවය. එතකොට එහෙමනම් ඒ දරුවා කියලා දරුවත් එක්ක කතා කරන විනාඩි 5ක ඇතුළත ඇත්තටම මේ ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ දෙන්නේ හතරේද එකම සිතකද එකම සිතක ගනුදෙනුවක් එකම සිතක නාටකයක්. එතකොට මම කියන ස්වභාවය ඒ සිත දැන් ඒ සිතේ සකස් වීමනේ මම කියන ස්වභාවයට ගොඩනගන්නේ දැනෙන්නේ. එතකොට දරුවා කියලා බලනකොට ඒ දරුවගේ ඒ රූපයම වෙනකොට ඒ රූපයම එතන සිත වුණා නම් එතකොට ඒ වෙලාවේ මම කියලා වෙනම රූපයක් පැනවෙන්න සිතක් නැහැනේ වෙනම රූපයක් පැනවෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ දරුවා කියන ස්වභාවයම තමයි මේ මොහොතේ මම වෙන්නේ. ඊට පස්සේ එතනින් මිදිලා මම අපිටම එතන තියෙන වෙන රූපයක් දිහා බැලුවා කියලා ගසක් දිහා බැලුවා කියලා. එතකොට එතෙන්දී ඒ ගසේ මැවීම රූපය වෙන්නේ. ගස කියලා හඳුනා ගැනීම වෙන්නේ ඒ චිත්තය. ඒ සිත. එතකොට ඒ ගස කියලා දක්ින ගස මැවෙන සිත. ඒ ගස කියලා හඳුනා ගන්නා සිත. වෙනකොට අර දරුවා කියලා දැකපු සිත, ඒ හඳුනාගත්ත සිත එතනම නිරුද්ධයි. එතකොට ඒ දරුවා කියලා මැවුන රූපය ඒ මම උනාන ඒ මගේ සිත නම් එතකොට එතන දරුවා කියලා මැවීමනේ මම වෙන්නේ. එතකොට දැන් ගස දිහා බලනකොට අර සිත නිරුද්ධ වෙලා මෙතන ගස කියන රූපය හැදුණා නම් එහෙනම් ඒ ගස තමයි මේ මොහොතේ මම වෙලා තියෙන්නේ. එතකොට එතන එකම මමෙද්ද? දැන් අපි බාහිරින් මේ පෙනෙන මට්ටමින් මම මේ අපිට අල්ලගන්න පුළුවන් මට්ටමින් ඒ රූපේ මට්ටමින් දකින්න විදිය මම මේ පෙන්වන්නේ. ඒ රූපය වෙනස් වුණානේ. එතන දරුවා ගසයි කියන තැනදී රූපය වෙනස් වුණා. ඊට පස්සේ ඒ වේදනාව සංඥාව ඒ චේතනාව ඒ සියල්ල වෙනස් වුණා. ඒ නාමය රූපය වෙනස් වුණා. එතකොට එතන නාම රූප දෙක සිත් දෙකක්. එතකොට එහෙනම් ඒ දරුවා කියන තැනදී හිටපු මමම නෙමෙයි මේ ගස කියන තැනදී. යන්නේ මොහොතෙන් මොහොත වෙනස් වෙන ස්වභාවය. එතකොට ඔන්නෝයි චිත්ත චෛතසික ස්වභාවය එකමමනමයි පවතින්නේ. ඒ ස්වභාවය අපි දකින්න ඕන මේ ආකාරයට තමා තුලින්ම එදිනෙදා වෙන ඒ මොහොතේ වෙන සංසිද්ධීන් තුලින් මේක දකින්න ඕනේ සිහිය පනවමින්. එතකොට මේ සිතක්ම මිස ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. මමික ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. සිතක ක්‍රියාකාර සිතක ගොඩනැගීමක් සහ ඒ තුලින් වෙන ක්‍රියාවලියක් චිත්තද ක්‍රියාවලියක් චිත්තචෛතසික ක්‍රියාවලියක් තමයි මුණ ගැහෙන්නේ.
එතනින් එහාට අපිට මේක කායानुපස්සනාවේ ඊට පස්සේ දැන් ඒ ආකාරයට දැක්කට අපිට සිතක් මේ සියල්ල සිතක් ආකාරයට මේ ස්පර්ශය තුල කය දැනීමේ ඒ කියන්නේ ස්පර්ශය තුල කය හෝ එහෙම නැත්නම් මේ රූප මට්ටමින් දැනෙන දේවල් වල ඝන බව ද්‍රව බව ඒ ගති අපිට දැනෙනවනේ. එතකොට මේ ඝන කයක් තියෙනවා කියන එක මේ සිතක් රූපයම සිතක් නම් ඒ දකින්න රූපය සිතක් නම් එතකොට ඒ දරුවා කියන රූපය සිතක් නම් ඒක කොහොමද මේ ඝනට තියෙන්නේ ඝනට අහුවෙන්නේ කියන තැන ඉතින් ඔන්න ඔතනත් කඩාගත්තට පස්සේ සියල්ල ඉවරයි. ඉතින් එතනදී අපිට ඕක ඔය කායानुපස්සනාව තුළ මේ අපි මේක වඩන වෙනම වැඩි යුතු ධර්මයක් වෙනවා. ඒක අපිට දකින්න පුළුවන් ධාතු මානසිකාරයෙන්. ඒ කියන්නේ මේ දැන් ඝන ස්වභාවය ඒ පඨවි ස්වභාවය කියලා ඇත්තටම බාහිරයේ දැන් ඒ රූපය අපි ඉස්සරම තමාගේ රූපේම දැක්කොත් දැන් මේ රූපය සිතක් මෙහෙම බලනකොට පේනවා ඒ පේන්නේ සිතක් කියලා කිව්වට ඝන රූපය අහු වෙනවනේ. එතකොට අහු වෙනකොට කියනවා ඒක මේ පඨවි තද ගතියට පඨවිය පවතිනවා. දැන් ඒක මම කියලා ගත්තේ නැති වුණා. දැන් මම කියලා කියන්නේ සිතවිල්ල දැන ගැනීමක් ඩේටා එකක් කියලා හිතාගත්තට ඒක හිතන්න පුළුවන්. නමුත් එහෙම හිතුවට මේ අහු වෙනකොට ඝනට අහු වෙනවානේ තින්නවානේ කියන තැන තමයි විසඳ ගන්න ඕනේ. එතකොට දැන් ඒ පෙනීම තුල දැන් අපිට පෙනීම තුල දැන් මමයි කියන සංඥාව අයින් කරලා මේක චිත්තද ක්‍රියාවලියක් නම් එහෙනම් මේ ඝනට තියෙන්නේ කොහොමද කියලා බලනකොට දැන් මම මගේ කය මගේ අතින්ම අල්ලනවා. එතකොට ඒ අල්ලනකොට එතන දැනෙන ඒ තද ගතිය අපිට සිත යොමු කරනවා. ඒ සිහිය පිහිටවනවා ඒ තද ගතියට. සිහිය පිහිටවනකොට අපිට එතන මනාව අපි සතිමත්ව සමාධිමත්ව එතන සිහිය පිහිටුවොත් අපිට දැනෙනවා ඇත්තට මේ තද කියලා එහෙම නැත්නම් පඨවි ගතිය කියලා තද ගතිය කියලා අපිට අහුවෙන්නේ මේ බාහිර දෙයක් නෙමෙයි සිතම බව. තද කියලා සිතන බව. තද කියලා අපි ඇත්තටම සිතන බවක් නේ තියෙන්නේ සිතවිල්ලක් නේ තදයි කියලා. තදයි කියලා සිතන්නේ සිතවිල්ල. එතකොට ඒ සිතවිල්ලනුත් එහාට ගිහිල්ලා ඒ සිතවිල්ලනුත් එහාට කියලා තදයි කියලා සිතන්නේ නැතුණාට දැනීමක් තියෙනවනේ. ඒකට අපිට ඉතුරු වෙන්නේ දැනීම විතරයි. ඒ දැනීමක් මොකද්ද කියලා බැලුවොත් ඒ දැනීම කියන්නේ සිතක් බව අපේ ප්‍රඥාවට අහු වෙනවා. දැන් ඇත්තටම දැන් මරුණ කෙනෙකුට එහෙම ඇල්ලුවා කියලා එතන දැනෙන්නේ නැහැනේ. එහෙම නැත්නම් නිර්වින්දනය කරපු අවස්ථාවක එතන ඒ කයේ ක්‍රියාවලිය තිබුණත් එතන සිත ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. එතකොට එතෙන්දී අපිට මේ නිර්වින්දනය තැනදීත් අපි ඒකනේ නිර්වින්දනය කරාම අපිට ඕන විදියකට වේදනාවකින් තොරව කපන්න පුළුවන්. එතකොට එතනත් ඒ දැනීම කියන තැන සිතක්ම බව ඒ ප්‍රඥාවෙන් දකිනවා. එතකොට ඒක තවදුරටත් මෙහෙම දකින්න පුළුවන්. දැන් ඒ දැනීම කියන තැන මම ස්පර්ශ කරගෙන ඉන්නවා තමාගේ අතටම තමාගේ කය ස්පර්ශ කරන් ඉන්නවා තමාගේ අතින්. එතකොට එතන ඒ
තද ගතිය කියන සිතුවිල්ලත් අතරලා ඒ දැනීම කියන තැනට විතරක් සිතුවිල්ල පවත්වාගෙන සිහිය පවත්වනකොට ඒ අතරේ මම අරමුණ වෙනස් කරනවා. ඒ සිතේ අරමුණ වෙනස් කරනවා. වෙනස් කරනවා කියන්නේ මම ඇහෙන ශබ්දයකට පමණ ඒ කියන්නේ එකම අරමුණකට ශබ්දයකට තියුණුව මම සිහිය පනවනවා. ශබ්දේම අරමුණු කරන් ඉන්නවා. ඒ ශබ්දේම අරමුණු කරන් ඉන්නකොට අර අතන ඒ මගේ කය දැනීම පවා එතන ඒ දැනෙන ගතියත් එතනින් අයින් වෙනවා. ඒක තමාට දැනෙනවා. අර දැන් ඒ ශබ්දයටම සිත අරමුණු වෙලා තින්නේ. එතකොට මේ දැනෙන ස්වභාවය ඉවත් වෙනවා. ඒක හරි සියුම්ම ඒ ලොකු කියන්නේ සම්මතයකට සමාධියකට අහු වෙන දෙයක් හිතන. නමුත් අපිට අර ප්‍රඥාවෙන් තර්කානුකූලව අර විදියට ගන්න පුළුවන් මලමිනිය සහ නිර්වින්දනයේ අවස්ථාවේදී මේක අපිට ඒ දැනීම කියන ස්වභාවයවත් එන්නේ නැහැ. එතෙන්දී අපි දන්නවා ඒ සිත කියන ක්‍රියාවලිය එතන තොරණ ඌ නිසා තමයි එහෙම වෙන්නේ කියන එක. ඉතින් අපි තුලින්ම දකින්න අපි මනස සමතයක් තුල සිහිය පවත්වනකොට අපිට දැනෙනවා ඒ අරමුණ වෙනස් කරන තැනදී ඒ සිත ඒ අරමුණේ වෙනම අරමුණක තදින් දැස ගන්නකොට ඒ අරමුණේම රැඳෙනකොට අනිත් අරමුණ එතනින් ගිලිනවා. ඒ කියන්නේ දැනීම කියන තැන එතනින් අපිට නොදෙනිය යනවා. එතකොට ඒ දැනීම කියන තැනත් මේ කය කියලා එතකොට මම ඒ ඝන සංඥාවෙන් අහුවෙන තැනත් ඒක ඒ චිත්ත ස්වභාවයක් බව. ඉතින් ධාතු මනසිකාරයෙන් අපි අවබෝධ වෙනවා. ධාතු මනසිකාරයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේ කයේ තියෙන තද ගතිය ඊට පස්සේ මේ කයේ තියෙන වැగిරෙන ස්වභාවය කඳුළු කොටස සොට්ටු සරව ගතිය එතකොට ඒකේ තියෙන මේ තේජෝ ගතිය ඒ කියන්නේ මේ උණුසුම් සීතල ස්වභාවය ඒකත් දැනෙන්නේ සිතකටනේ. ඒකත් අපි හරි සතිමත්ම අපි ඒ මොහොතේ සිය පනවල දකින්න ඕන දෙයක්. ඒතර මේ උණුසුමයි කියලා දැනෙන්නේ සිතකට. සීතලයි කියලා දැනෙන්නේ සිතට. එතකොට ඒකේ තියෙන පිම්බුණු හැකුණු ස්වභාවය, වායෝ ස්වභාවය ඒක දැනෙන්නේ සිතකට. එතකොට අපි මේ වගේ ධාතු මනසිකාරය පැවැත්වුවොත් මනස සතිමත් සමතය තුළ මේ විදර්ශනාව අරගෙන ගියොත් සිහියෙන් මේක දැක්කොත් මේ ධාතු මනසිකාරය අපිට එතනත් මේ ඝන ස්වභාවයකින් යුතු කයක් පනවන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඒ ඝන ස්වභාවයෙන් අපි අල්ලගෙන ඉන්නේ රැවටෙන්නේ සිතකටම බව. චිත්ත ස්වභාවයකටම බව අපිට එතන ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊළඟට අපිට මේ ආනාපාන සතියෙන් අපිට මේ සමතය තුලින් මේ කය ගන්න ස්වභාවය මේ දැඩි කයක් මේ චිත්තද කයක් කියන තැන අපිට සිතන්න අමාරු නම් එතන ඒක අපි භාවනාවේදී සමතේදී මේ ආනාපාන සතිය තුල මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනකොට අපිට සියුම්ම මේ අපේ කය ඒ ස්වභාවය දැනෙන ස්වභාවය නොදෙනිය යනවා. කය සැහැල්ලු වෙනවා. අපි එලාට කියනවා ඒ ප්‍රීතිය පස්සද්ධිය සුඛය ඇති වෙනවා කියලා. එතකොට එතෙන්දී ඒ සුඛ ස්වභාවය තුළ අපි මේ කය සැහැල්ලු වෙලා අර ගන්න මේ අපි මේ වාඩි වෙනකොට භාවනාවට වාඩි වෙනකොට තිබිච්ච ඒ ඝන ස්වභාවය පූර්ණව එතනින් ටිකෙන් ටික අපිට අඩු වෙනවා ඒ ඝන ස්වභාවය දැඩි බව බාරගතිය අඩු වෙනවා අඩු වෙලා කය සැහැල්ලු වෙනවා. ඉතින් ඒකම එක්තරා මොහොතක මේ චිත්ත ස්වභාවයටම මේ සිත ඒකාග්‍ර වුණාම අර කය සම්පූර්ණයෙන්ම නොදෙනිය යන තැනකටත් එනවා. ඉතින් එතෙන්දී අපිට ඒ මොහොතේ සිහියෙන් ප්‍රඥාවෙන් අපි ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකිනවා මේ සිත තුලටම තමයි මේ කය දැනිලා තියෙන්නේ. ඒ කය කියන්නේ
සිතට දැනෙන චිත්ත ස්වභාවයේම සිතේම ස්වභාවයක් බව. එතකොට අපි භාවනාවේදී වෙනස් කරන් ගියේ අපේ චිත්තයනේ. චිත්තේ සමාධිමත් බව තමයි අපි වෙනස් කරන් ගියේ. චිත්තේ යම් කිසි සංඛ්‍යාතය වෙනස් කරමින් ගියා සිතේ. සිත සියුම් කරමින් ගියා සියුම් මට්ටමට. එතෙන්දී අපිට කය සියුම් වෙලා නොදෙනී ගියා. එතකොට මේ ඝන විදියට අපිට දැනලා තියෙන සිත මේ කය එන සිතකට කියන තැන එතනදී ඒ භාවනා යෝගියා ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකිනවා. එතකොට මේ හුස්ම ගැනීමත් හුස්ම ගන්නෙත් මේ කය හුස්ම ගන්නවා නෙමෙයි. එතින් දකින්න මේ හුස්ම ගැනීම කියන්නේ සිතවිල්ලක් බව. සිතක් බව. එතකොට හුස්ම ගන්නවා හුස්ම ගැනීම කියන දැනීම වෙනයි කය කියලා දැන ගැනීම වෙනයි කියලා අපිට එතෙන්දී මේ දෙක වෙන් වෙනවා. එතකොට මේ 80න් ඉන්නකොට අපි මේ කයම තමයි හුස්ම ගන්නෙ. මේ හුස්ම ගන්න කයක් පවතිනවා කියන ස්වභාවය අපිට එතෙන්දී මනාව අවබෝධ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා එතෙන්දී. ඉතින් මේ භාවනාවට ගිහිල්ලා ගොඩාක් සමතය වැඩින්නේ නැති එහෙම කෙනාට පුළුවන් මේක තමා තුළින්ම අර ධාතු මනසකාරය තුළින් දකින්න. ඒ ධාතු මනසිකාරය තුළින් ඒ ප්‍රඥාවෙන් උත් අපිට ඒක දැක ගන්න පුළුවන්. මේ ඝන සංඥාවක් කියන්නෙම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු ස්වභාවයෙන් මේ කය සැදිලා කියලා ගන්න තැනදීම ඒකත් සිතක් බව. සිතකට නේ සියල්ල දැනගන්නේ. දැනෙන්නේ සිතකට. එතකොට එහෙම බලනකොට අපිට ඒ ඝන සංඥාවෙන් පැවතෙන ලෝකයක් අහුවෙන්නේ නැතුව යනවා. එතනම මොනවාද ඇහෙන්නේ මොකද්ද පෙනෙන්නේ දැනෙන්න ස්වභාවයක් පවතිනවා. ඒ ස්වභාවයම සිත බව. සිත සහ සිතිවිලි බව. දකින්න. එතකොට අපිට අර විදියට මේ බාහිරේ සිට මේ සිහිය පවත්නවා නම් ඒ යම් මොහොතක මේ සියල්ලම චිත්තයක් බව දැනෙන මොහොතක අපිට ඒක નિરાයාසයෙන් මේ සිහිය කියන එක අපේ එළියට පනිනවා. මේ දැන් ඇතුලෙන් දක්මින් තිබුණ මේ සිහිය සිත කියන ස්වභාවය එළියට පනිනවා. මොකද අපිට දැන් මේ කය කියන එකකුත් පනවන්න බැරිව යනවනේ. ඝන සංඥාවෙන් කයකුත් පනවන්න බැරිව යනවා. ඒ බැරිව යනකොට අපිට මේ සිත මේ කය තුලවත් වෙනත් තැනකවත් පීඩන බව ස්ථිර තැනක් අපිට අහු වෙන්නේ නැතුව යනවා. එහෙම වෙනකොට අන්තිමට ඒ කියන්නේ ස්ථිර තැනක් තියා ස්ථිරව හටගන්නා සිතක්වත් අපිට පනවන්න බැරිව යනවා. එහෙම වෙනකොට මේ ප්‍රඥාව කියන ස්වභාවය තමයි මේ බාහිර කියන්නේ මේ සිත බාහිරයට මේ කියන්නේ දැන් ඇතුලෙන් ඉඳගෙන ඇතුලේ පවතින සිතක් කියලා ඒ දැනිච්ච ගතිය ඒ ප්‍රඥාව තුළින් යම් මොහොතක ඒ ප්‍රඥාව වැඩිමත් එක්ක ඒක එතනින් විසිරෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිරය පනව ගන්න බැරි වෙනවා. බැරි වෙන වෙලාවේදී ඒ සිහිය කියන ස්වභාවය මේ එළියට විසිරෙනවා. එතකොට අන්න එතනදි තමයි මේ අපිට මේ නිකන් අවකාශයේ බාහිරින් සිහිය පැනවුනාසේ කියන්නේ බාහිරින් යම් කිසි ස්වභාවයකින් මේ කය මේ රූපය දිහා ඒ පෙනෙන පරාසය ඇසෙන පරාසය දිහා බලාගෙන ඉන්න වගේ ස්වභාවයක් අපිට අහු වෙනවා. ඒක තමයි අපේ අවදිය. ඒ ප්‍රඥා ස්වභාවය. එතකොට එතන ඉඳලා අපිට ඒ බාහිරේ සිට මේ රූපය මේ මම කියලා පනවගත්ත කය නැත්නම් මේ රූපය සහ ඒ රූපය තුලින් සිද්ධ වෙන සියලු ක්‍රියාවලියම එකට කැටිකොට එකට අල්ලගෙන මේ දකින්න ස්වභාවයක් පැනවෙනවා. ඒකට තමයි ප්‍රඥා ස්වභාවය කියලා කියන්නේ.
එතන ඉඳලා දකින්න මේක ප්‍රඥාවෙන්. ඒක තමයි දැක්ම වෙන්නේ. දැන් අපි එහෙම දැන් එතන ඒ ප්‍රඥා ස්වභාවය පැනවෙන්නේ සිහියත් එක්කනේ. එතකොට එතන අසිහිය එනකොට අපි ආයේ මේ දන්නේ නැතුව මේ රූපෙට එනවා. මේ රූපෙට ඇවිල්ලා රූපය තුල ඉඳගෙන ලෝකේ අහන්න දකින්න යනවා. එතකොට එතන පැනවෙන්නේ විඥාන ස්වභාවය. ඊපස්සේ අපිට ආයේ සිහිය පනවනකොට අපිට ආයෙ ප්‍රඥා ස්වභාවය මත වෙනවා. අපි මේක බාහිරින් ඉඳගෙන මේ කයත් එක්කම මේ වෙන ක්‍රියාවලියම දකිනවා. ඉතින් අර ගති පුරුද්දට තමයි අපි ආයෙ නැවත මේ විඥාන ක්‍රියාවලිය ඇතුළට එන්නේ. ඒක හරියට දැන් මේ උදාහරණකින් කිව්වොත් දැන් තමාම රඟපාපු ඩ්‍රාමා එකක් අපි මේ ටීවී එකේ හරි මොකක් හරි වීඩියෝ ප්ලේ එකක් හරි අපි බලමින් ඉන්නවා. ස්ක්‍රීන් එකක බලමින් ඉන්නවා කියමුකෝ. එතකොට දැන් තමාම බලමින් ඉන්නවා තමාගේ චරිතය දිහා. තමාගේ ඩ්‍රාමා එකේ රංගපාන චරිතය දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒක සිහියෙන් ඒ තමා රංගපාන බවම දැනගෙන එයා බලාගෙන ඉන්නකම් එයා එතන කරන්නේ රංගපෑමක් බව දැනගෙන මෙයා බලන් ඉන්නකම් මෙයාට ඒ ඩ්‍රාමා එක තුල මොන සිද්ධියක් වුණත් එයාට ප්‍රශ්නයක් නැහැ. මොකද එයා දන්නවා ඒ රංගපෑමක් බව. එයා තමයි එතන ඉන්නේ. නමුත් ඒ වෙන්නේ එතන රංගපෑමක් බව. නමුත් යම්කිසි මොහොතක එයාට එතන යන දර්ශනවලදී එයා එතන සංවේදීයල සමාලාට ඒ දර්ශනයත් එක්කම එයාට ඒ දර්ශනය යන සමහර සිද්ධීන් වලදී එයාට මිහින් දැනෙනවා ආවේගය සීලී බවක් දැනෙනවා එක්ක දුකක් දැනෙනවා හැඬෙනවා ඒ වගේ ස්වභාවයක් එනවා. ඒ කියන්නේ එයා අර ඒ රංගපෑමක් කියන තැනින් සිහිය මිදිලා එයා එතන ඒ රංගපෑමට එකතු වෙලා. ඒ නිසා තමයි එයාට අතන දුකයි වේදනාවයි තරහවයි එතන හටගත්තේ. අර ඒක රංගපෑමක්ම කියලා සිහියෙන් බලන තාක්කල් එයාට අර පැත්තක ඉඳලා බලනකොට අර එයා ඒ රංගපාන චරිතේ මොන තරම් දුක් ගැහැට සිද්ධ වුණත් මොන දේ සිද්ධ වුණත් එයාට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද රංගපෑමක් බව දන්නවා. ඉතින් අන්න ඔය වගේ ක්‍රියාවලිය තමයි මම මේ කියන්නේ මේ බාහිරින් සිට මේක දකින්නවා කියන එක. මොකද බාහිරින් කියන්නේ බාහිරයක් කියලා පැනවීමක් නැහැ. නමුත් මේ මෙතන මේ සිදුවෙන්නෙම මේ රූපයත් එක්කම මේ සිදුවෙන චිත්ත ක්‍රියාවලියක් බව. නැත්නම් මේ රූපයෙන් එළියට චිත්ත ක්‍රියාවලියක් දානව නෙමෙයි. එතකොට එහෙම ගත්තොත් එතකොට එහෙනම් මේ රූපේ බෙදලා තියෙන්නේ කාටද? කොහාටද? එතකොට මේ රූපයත් එක්කම මේ පෙනෙන පරාසයම, ඇහෙන පරාසයම තමයි අපි මේ සිහියට අල්ලන්න ඕනේ. අර හරියට අර තමා ඉන්න ඩ්‍රාමා එක එළියෙන් ඉඳගෙන බලාගෙන ඉන්නවා වගේ. එතකොට එහෙම බලනකොට එතෙන්දී අපි මනස සිහියකින් ඉන්නවනම් එතන තියෙන්නේ එතන තියෙන්නේම විඥානයේ මිදීම. විඥානය පැලවෙන්නේ නැහැ. සලආයතන වලින් මිදීම. සලආයතන නිරෝධයක්. එතන ප්‍රඥාවෙන් දැක්මක් තියෙන්නේ. ප්‍රඥා ස්වභාවය. එතකොට මේ ප්‍රඥාව ස්වභාවයේදී මේ මෙතන රූපයත් ඒ මොහොතේ මැවෙන මායාවක් විදිහට තමයි අරගෙන තියෙන්නේ. ඒ තමාගේ දිහා තමා බලන් ඉන්නවා. එතකොට ඒ තමා කියලා ගත්ත රූපේ ඒ මොහොතේ මැවෙන මායාවක්. තමා කියලා වෙනම කෙනෙක් අහුවෙන්නේ නැහැ එතන. එතකොට මේ මායාව තුළ එතන යම්කිසි සංසිද්ධියක් වුණාද ඒ සංසිද්ධිය බාර ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ සංසිද්ධිය මගේ වෙන්නේ නැහැ. මොකද ඒ රූපය තුළ ඒ රූපයට ඒ ඩ්‍රාමා එක තුළ කරන්න ගොඩක් දේවල් තියෙනවා රංගපෑම. මොකද ඒක ධර්මතාවයක්, ඒක විපාකයක්. ඒ මොහොතේ එන චරිතය රංගපාන්න ඕනේ. රංගපාන්නේ නැතුව ඉන්න බැහැනේ. විපාකය අපිට ප්‍රතික්ෂේප කරන්න බැහැනේ. ඉතින් ඒ නිසා එතනේ විපාකයට එයා ඒ ඩ්‍රාමා එක තුල ඒ විවිධ චරිත රංගපානවා. අම්මගේ චරිතය, තාත්තගේ චරිත, දුවගේ චරිත, පුතාගේ චරිත, යාළුවගේ චරිත, නෑදෑයන්ගේ චරිත, ඒ වගේ නොඑක ආකාරයේ චරිත රංගපානවා. ඉතින් සියල්ලම මේ මොහොතේ කරන්නලා තියෙන විපාක.
ඒ විපාක බව දැනගෙන ඒතර රංගපානවා. නමුත් ඒ රංගපාන ස්වභාවය මම වෙන්නේ නැහැ. එතන ඒ රංගපානේ විපාකයේ තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය බාර ගන්න කෙනෙක් නැහැ. ඒ ක්‍රියාවලියේ රූපයත් එක්ක මේ ක්‍රියාවලිය බාහිරයට වෙලා වෙනමම මායාවක් ලෙස දකිමින් පවතින. එතන පවතින පූර්ණ සිහියක්. හැබැයි පවතින මායාවත් මේ ඇත්ත ස්ථිරව යන ඩ්‍රාම එකක් නෙමෙයි. ඒකත් ඒ මොහොතේ සකස් වෙන මැවෙන මායාවක් බව දකිමින් ඉන්නවා. ඉතින් එතනින් එහාට තියෙන්නේ මායාවක් පවතිනවා. ඒ මායාව දකිමින් දැනමින් ඉන්නවා. ඉතින් ඕක තමයි ස්වභාවය. ඉතින් ඕක තමයි ඇත්තට මම කරන්න කියනවා නෙමෙයි, කරන්න දෙයක් නැහැ මෙතන. මේක දැක්කට පස්සේ අපිට මෙතන මේ සතර සතිපට්ඨානය වඩන්න ඕනේ. අපිට මේක ඇහුව ගමන් මේ සියල්ල මේ දෘෂ්ටි කැඩිලා ඉවර වෙන ස්වභාවයක නැහැනේ අපේ ඉන්ද්‍රියන්. වර්තනය වල අපේ ප්‍රඥා සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියන් අපේ ආකාරයට සකස් වෙලා නැහැ. ඉතින් අපි ඒක දැනගෙන අපිට මේ සතර සතිපට්ඨානය තුල ගමන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කෙනෙක් ගමන් කරනවා නෙමෙයි. ඉතින් ඒ කායනම මෙතන මේ සියල්ලටම එකම අවිය වෙන්නේ සිහියනේ. සහ එකම මඟ වෙන්නේ ඒ කායන මග්ගය සතර සතිපට්ඨානන් කියලා බුදුන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ සිහිය ප්‍රමුඛ කොටගෙන ඒ මොහොතේ වෙන ක්‍රියාවලිය ඒ ක්‍රියාවලියටම සිහිය පැනවීමෙන් අපිට මේ අර ඒ ගතිපුරුදු කියන ස්වභාවය මේක ලෝකයේම මායාව බව දැක්කත් ගතිපුරුද්දටනේ අහුවෙන්නේ. ඒ ගතිපුරුදු ක්‍රියාවලියෙන් අපිට ඩිංග හෙමින් මිදෙන්න පුළුවන්. මිදලා ඊට පස්සේ අපිට පූර්ණ සිහියට එන්න පුළුවන්. යම් කිසි මොහොතක ඒ පූර්ණ සිහිය ස්වභාවයට පැනවෙනවා. ඉතින් මේ කෙනෙකුට වෙන සිද්ධියක් ක්‍රියාවලියක් නෙමෙයි. ඇත්තටම පවතිනා වූ යථා ස්වභාවයට පත්වීම තමයි එතන වෙන්නේ. ඉඳලම තියෙන්නේ දෘෂ්ටියක මුලාවක බොරුවක. ඉතින් ඒ බොරුව මුලාව දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය ඒක දැකලා ඒ බොරුවේ මායාවෙන් මිදිලා සැබෑ ස්වභාවයට ඒ විශ්ව විඥාන ස්වභාවයට අනුගත වීම තමයි මම පෙන්වන්නේ. ඉතින් ඇත්තටම එතන කියන්නේ අලුතින් දෙයක් හදාගත්ත නෙමෙයි, අලුතින් දෙයක් හොයාගත්ත නෙමෙයි, අලුතින් දෙයකට ආව නෙමෙයි, අලුත් ස්වභාවයකටපත් වුණා නෙමෙයි. පැවතුම්ම ස්වභාවය මතු කර ගැනීමක් තමයි සිද්ධ වුනේ. සත්‍ය ස්වභාවය, යථා ස්වභාවය, පැවතුම් තිබුණා වූ ස්වභාවය, පවතිනා වූ ස්වභාවය මතු කර ගැනීමක් වුණා. එච්චරයි. ඉතින් කෙනෙක් එතකොට මේ මාර්ගඵල අවබෝධ කරා කෙනෙක් නිවන් දැක්කා නෙමෙයි. සත්‍ය ස්වභාවයෙන් මතු වුණා. ස්වභාවයක් පමණයි. ඒ සත්පුජ්‍යල සංකල්පය ගිලිහුණා. ඒකේ මායාව බොරුව දැක්කා. හොඳයි, එහෙනම් අපි දේශනාව නතර කරමු අදට. අවසරයි